නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ අන්තා කතමේ චත්තාරෝ සක්කායන්තෝ සක්කාය සමුදයන්තෝ සක්කාය නිරෝධාන්තෝ සක්කාය නිරෝධගාමිනී පටිපදා පටිපදන්තෝ තීති. ධර්මානුශාසනාව ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළ ධර්ම දානයක් ලෙස විකාශනය කිරීමට කටයුතු කරන්නා වූ අනුග්‍රහක සදහැබර පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී පින්නතුනි, චතුරාර්ය සත්‍ය පංච උපාදානස්කන්ධය සක්කාය දිට්ඨිය ඇසුරෙන් ගේ ජීවිතය තුළින් සෝවාන් වීමට සතර අපායෙන් නොඇටීමට කරුණු පහදා දෙන්න. මේ තමයි ඉල්ලීම. චතුරාර්ය සත්‍ය පංච උපාදානස්කන්ධය සක්කාය දිට්ඨිය ඇසුරෙන්. එකිනෙකට වෙන් කරන්න බැරි එකක් තුළ විග්‍රහ වෙන්නා වූ වචන තුනක් තමයි මේ අපට ඉදිරිපත් කරලා තිබෙන්නේ. එතකොට මෙහෙමයි මට මේක පැහැදිලි කරන්න තියෙන්නේ. පංචස්කන්ධය තමයි වර්ධවා ගැනීමෙන් පංච උපාදානස්කන්ධය බවට පත් කරගන්න හේවත් පංච උපාදානස්කන්ධයට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය තුළමයි දුකත් හේතුවත් නැතුව තැනත් මාර්ගයක් දේශනා කරන චතුස්සත සම්මා දිට්ඨිය දේශනා කරලා තිබෙන්නේ. අර සාමාන්‍ය පුද්ගලයන් චතුස්සත්ත්‍ය පාඩම් තිබුණාට ඔවුන් පුද්ගලයන් වශයෙන් එක පාඩම් කරන් ඉන්නවා. ඔව් පංච උපාදානස්කන්ධය තුළ මේ දුක හේතුව නැතිව තැන මාර්ගය බලන්න දන්නේ නැහැ. එනිසා මේකේ තිබෙන වැදගත් කාරණය තමයි පෙර ධර්ම දේශනාවක මා මතක් කළ පරිදි දසවස්තුක සම්මාදිට්ඨිය තුළ හික්මීම භවගාමී හොඳ ප්‍රතිපදාව ඇරුණහම භව නිරෝධගාමී ප්‍රතිපදාව නෙමෙයි. පුද්ගලයාට තථාගතයන් වහන්සේ විශේෂ කරුණක් පැහැදිලි කර වදාරනවා. ඔබ හික්මෙන්ට ඕන ආර්යකාන්ත සීලයක් තුළ, ආර්ය සම්මාදිට්ඨිය තුළ. ආර්ය සම්මාදිට්ඨිය දේශනා කළේම ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියන මේ එක ඒකකට වලට වෙනම නෙවෙයි. පංච උපාදානස්කන්ධය තුළ. ඉතින් ඒ නිසා මෙහිදී අපි නිර්වුල්ව පැහැදිලිව පංච උපාදානස්කන්ධය යනු කුමක්දයි තමාගේ අවබෝධය බවට පත් වෙන්න ඕන. පාසලේ උගන්වන නිසා හරි, විභාගේ පාස් කරන නිසා හරි, පොත්වල තියෙන හරි නිසා නෙවෙයි. මේ தത്വෙට එන්න අපට අපේ සමාජයේ පවතින යම් යම් ඉගැන්වීම්, සමහර පොත්වල යොදලා තියෙන සිංහල යෙදුම් පවා බාධා කරලා තිබෙනවා. මේ සියලු වැටකඩලු බාධක බිඳගෙන ඉස්සරහට යන්න ඕන. දැන් මේ පෙන්වලා තිබෙනවානේ සතර අපාගත වෙන්න බයයි කියලා. අපා නොවැටීමට මොකද වෙන්න ඕන? තථාගතයන් වහන්සේ වදාළ පරිදි පාපය හඳුනා ගන්න ඕන. තථාගතයන් වහන්සේ වදාළ පරිදි පාපය කිව්වහම ඔබ දන්න පරිදි පාපය නෙවෙයි. ඔබ දන්න පරිදි පාපය පව, එතකොට හොඳ එක පින. පවතෙන් දෙක විතරයි. එතකොට ඒකට ධානා කුසලයේ අතුලත් වෙන්නෙත් නැහැ. නමුත් කර්මපදයෙන් එකතු කරගත්තොත් එහෙම
පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම එක පැත්තක්. කර්මක්ෂය කිරීමේ කර්මය තව පැත්තක්. කර්ම කළොත් හම්බ වෙන්නේ ලෞකික විපාක, කර්මක් කළොත් හම්බ වෙන්නේ ලෝකෝත්තර විපාක. කර්ම කළොත් ඔහු යන්නේ කර්ම මාර්ගයේ, කර්මක්ෂය කරන්න ගියොත් විතරයි ධර්ම මාර්ගයේ යන්නේ. මේ ත්‍රිපිටකයේ ඒ සූත්‍ර දේශනා හැදෑරීම කියවීම තුළින් ඔය සමහර වචන හදලා තියෙන ඒවා අපි ඔය ඔබට අවශ්‍ය කරුණු පැහැදිලි කිරීම සඳහා හදලා තියෙන ඒවා. ඉතින් ඒ අනුව ඔබට අදාළ සූත්‍රයක් තමයි මම මේ ගත්තේ. සංගතනකය කන්දක වර්ගයේ උපරිපන්නාසකයේ තිබෙනා වූ අන්ත කියන සූත්‍රය. තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා වදාරනවා අන්ත හතරක් තියෙනවා කියලා. පැති හතරක්. මේ පැති ගැන අවබෝධයක් ලබා ගත්තාම හරි. දැන් ඔබට මේ චතුස්සත්‍ය කතා කරන්න වෙන්නේ පංච උපාදානස්කන්ධේ වටහා ගත්තන් පස්සේ. එතකල් චතුස්සත්‍ය කතා කරන්න බෑ. මන්දයත් තථාගතයන් වහන්සේ වදාළ මේ දුක්පදය වැරදි විදිහට භාවිතා කරන නිසා. තථාගතයන් වහන්සේ වදාහරන විදිහට නෙවෙයි අපි දුක දකින්නේ. අපි ඔන්න ජීවිතේ දුකයි කියනවා එක්කෝ. එහෙම වැරදි විදිහට අපි කතා කරනවා. එතකොට දුක නැති වූ තැන මා ජීවිතෙන් එහා පැත්තේ කියලා කියනවා. ඒ ලෙඩවීම, මහලුවීම, මරණය කායට තියෙනවා. ඒවා නැත්තේ කයක් නැතුවම. එතකොට කයෙන් එහා පැත්තේ කයක් නැත් තැනක තියෙන මේවක් ගැන කතා කරනවා. මේ වගේ මේ උගන්නන කරුණ වල ගැඹුර තේරුම් ගන්න බැරි වෙලා සරල අර්ථ අරුත් හදා ගැනීම තුළ තමයි අපට මේ මෙච්චරම් මේ පැහැදිලි කරන කරුණු ඇතුළත් ත්‍රිපිටකයක් තිබියදී වංගගිරියත් තුළ අනාථ වෙන්න සිද්ධ වුණේ. ඔබ දැකලා තියෙනවද ඔය මේ වංගගිරිය කියලා එකක් තියෙනවා මේ අර විසුදුරයිතුමා තපස් රැපක නෙමෙයි. ඔය අපේ අම්මලා අච්චම්මලා දැනගෙන හිටියා යම් යම් විවීම් පිළිබඳ ශාස්ත්‍ර කොළ වලින්, තල් කොළ වලින්, පැදුරු බෝල් කොළ වලින්, පන් කොළ වලින් වියන පැදුරු කියලා කලා විශේෂයක්. අද නම් ඒවා ප්ලාස්ටික් නේ. ඕකේ තියෙනවා මේ වංගගිරිය කියලා එකක්. ඒක ප්‍රහෙලිකාවක්. හොයන්න බෑ. ගියාම යන මං හොයන්න බෑ. අර මගේ ළමා කාලය තුළ තිබිච්ච පුවත්පතක්, ළමා පුවත්පතක් වල ප්‍රතිනවා මේ කොටු ගහලා ඇදපු පින්තූරයක්. සමනලයට මලට යන පාර පෙන්වන්න, මීමැස්සාට වදේට යන පාර පෙන්වන්න කියලා. ඉතින් ඒක ඇතුල් වුණාම හැමතැනම හරහට දිගට ඉරි. කොහෙන් හරි හොයන තමයි යන්න තියෙන්නේ පාර. අන්න ඒ වගේ සම්බුදු සසුන තුළම බුදු ධර්මයේ වංගගිරියක් බවට පත් වෙලා. හොයාගන්න බෑ. ඉතින් පොත පාඩම් කරගෙන ඒකේ තියෙන දේවල් කිව්වට අනුගමනීය ප්‍රතිපදාවකට යන්න බෑ. පොත කියන්නේ අපි ළඟ ක්‍රියාත්මක වෙන දහම් පෙළ. දහම් පෙළ අපි ළඟ තියෙන්නේ පොතෙන් පෙන්වන්නේ මේ නිර්දේශය විතරයි, න්‍යාය විතරයි. පෙළ අපි ළඟ තියෙන්නේ. දැන් අපි ළඟ මේක මෙහෙම වෙනවද කියලා තේරුම් ගත්තාම තමයි අපට ඒකේ වරද සහ ඉන් මිදීම ඕන වෙන්නේ. කතමෝ චබික්කවේ සක්කාය අන්තෝ, සක්කාය නැමැති අන්තය මොකද්ද? මේකයි කියන්න එපා. පංච උපාදානස්කන්ධ අතිස්ස වචනීය. ඒකට කියන්නේ පංච උපාදානස්කන්ධය. ලස්සනට තියෙන්නේ. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. තවත් සූත්‍රයක තියෙනවා පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය මම පැහැදිලි කරන්න යන්නේ කියලා. තවත් දවසක මාතෘකාවක් යදුනහම ගන්නම් මම. එතකොට මේ පැහැදිලි කරලා තියෙන ආකාරයෙන් ගත්තහම අපි ඒක පොත ගන්න ඕනේ. මම මේ මාතෘකාව ගත්තා වුණාට
වචනෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධ රූප උපාදානස්කන්ධ වේදනා උපාදාන ඒක තමයි සක්කාය කියලා කියන්නේ. එතකොට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් වුනහම තමයි මම හැදෙන්නේ. පංචස්කන්ධයෙන් සතරට සංයෝජන වෙන්නේ බැඳෙන්නේ නැහැ. සක්කාය දිට්ඨි කියන්නේ සංයෝජනයක්. එතකොට පංචස්කන්ධයේ උපාදාන වුනහම සතරට බැඳෙනවා. ඒ නිසා අපිට පංච උපාදානස්කන්ධය කියන එක තේරුම් ගන්න වෙනවා. මන්දයත් මේ ගැටේ ලෙහන මග තිබෙන්නේ පුද්ගලයා මුල් කොටගත්ත පවහින කියන්නා වූ පුද්ගල සංවරය තුළ නෙමෙයි පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයට පත්වීම වරදක් පංච උපාදානස්කන්ධයේ පංචස්කන්ධය බවට පත් කර ගැනීම නිවැරදි කර ගැනීමක්. එහෙමයි දකින්න තියෙන්නේ. නමුත් එතෙන් යන්න බෑ අර ප්‍රහෙලිකාව. මොකද මන්දයත් සමහර පොත්වල වරහන් ඇතුලේ සිංහලෙන්ම ලියලා තියෙන නිසා. රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ කියලා. නමුත් අපිට හුඟක් සියුම් නොවනකින් බලනකොට තේරෙනවා අපිට ඇති වෙනවයි කියලා තිබෙනවා කාරණා කීපයක්. තණ්හා කියලා. මේ පල්ලෙහා විස්තර වෙනවා ඒක අපිට. විස්තර වෙන්න ඉස්සෙල්ලා මම මේ පෙන්වන්න මෙතෙන්ට ඇදලා ආපු නිසා. ඒකේ පවතිනවා මේ තණ්හාව කියන එක කාම තණ්හාව කරලා අරගෙන ඊට පස්සේ ඒක දොරවල් හයකට තියෙන අරමුණු වලට තියෙන තණ්හාව කියලා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එතකොට එතන තණ්හා කියන්නේ ඇලීම. එතකොට එතන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන්නේ දොරවල් පහට එන අරමුණු. අරමුණු වලට තියෙන ඇලීම තමයි තණ්හා කියලා කියන්නේ. නමුත් ඒක තේරුම් නොගත්ත අය මෙතන වෙදෙන්න ඕන තව පාලි වචනයක් එක්ක අයින් වෙලා තිබෙනවා. එහෙම නැත්නම් වරද්දාගෙන තිබෙනවා. අපිට චාතු මහ භූතික කායක් තියෙනවා තමයි. පඨවි ආපෝ තේජෝ. ඒකටත් කාය නැත්නම් කය කියලා කියනවා. සක්කාය කියන්නේ ඒ කය නෙමෙයිනේ. සක්කාය සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ වදාරන්නේ සත්තට්ඨාන කුසල සූත්‍රවල ඇසේ කනේ නාසයේ දිවේ කයේ දොරවල් හයේ අරමුණු ගැනීම තුළ ඇතිවෙන්නා වූ ක්‍රියාකාරකම් හයක් විදිහට සක්කාය හයක්. ඒකේ පැහැදිලිව අර රූප කියන්නේ ශරීරය කියලා කියන මතය තුළ ඉඳලා සිංහලට පරිවර්තනය කරන නිසා වෙන්නේ නැති රූප ගැන ලියන්න බයයි. ඒ නිසා ඇසේ කනේ නාසයේ දිවේ කයේ වේදනා හයක් සංඥා හයක් සංකාර හයක් විඥාන හයක් පහළ වෙනවායි කියලා හයක් ගැන කතා කරනවා. එතකොට එහෙනම් වේදනා සංඥා සංකාර පහළ වෙන්නේ කොහෙද? ඇසේ කනේ නාසයේ දිවේ කයේ දොරවල් හයේ. මොනවා නිසාද? ශරීරය නිසාද? රූප තණ්හා කියන්නේ ශරීරයේ තියෙන තණ්හාවද? අපි මොහොතකදී රූප කියන්නේ ශරීරයේ තියෙන හේ ශබ්ද තණ්හාව කියන්නේ එතකොට. ගන්ධ තණ්හාව කියන්නේ. ඒක ගන්ධ කියන්නේ නාසයට, ශබ්ද කියන්නේ කනට. එතකොට රූප කියන්නේ කයට නෙමෙයි ඇහැටනේ. ඇහැට හමු වෙන රූපයට තියෙන රූපේ හඳුනා ගන්නට අන්න ඒ විදිහට මේ ලෝකේ ජීවත් වෙනකොට රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය හඳුනා ගන්නට ඒකේ ක්‍රියාකාරකම් හඳුනා ගන්නට සිතේ ක්‍රියාකාරකම් ටිකක් සිද්ධ වෙනවා. ඒක පොතේ නෙමෙයි තියෙන්නේ අපි ළඟ. අපි කනවා බනවා යනවා එනවා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියන කතාන්දරයට ගැඹුරට ගිය ඒකීය සත්‍යයක් පෙන්වනු ලබනවා. නැත්නම් ඒකකයක් පෙන්වනවා මේ සියල්ලට මුල් වෙන්නා වූ පංචස්කන්ධ ඒකකය. පංචස්කන්ධ ඒකකේ වරද්දාගත්ත සමාජයේ නිවන් මඟ අතහැරලා ලියන්න කියන්න පාඩම් කරන්න වන්දනා කරන්න අනාගත බුදුන් ප්‍රාර්ථනා කරන්න සිද්ධ වුණේ ඒකයි. දැන් බලන්න මොකද්ද මේක වෙන්නලා තියෙන්නේ?
රූප උපාදානස්කන්ධෝ. වේදනා උපාදානස්කන්ධෝ. සංඥා උපාදානස්කන්ධෝ. සංඛාර උපාදානස්කන්ධෝ. විඥාන උපාදානස්කන්ධෝ. මතින් අටුවාවල තියෙනට විග්‍රහ කරන්න ගියොත් පැය 6ක් විතර කතා කරා. ඒ තරමට විස්තර දීලා තියෙනවා. නමුත් මට ඒවා කියවනකොට කල්පනා වුණේ මේ තරම් විස්තර ඕනද මේකට කියලා. උපාදානයේ වෙන හැටි ඉගෙන ගන්න මේ යෝන උපාදානයෙන් මිදෙන්න ඕන. ඒ නිසා ඒක වෙන හැටි දීර්ඝව තේරුම් ගන්න ඕනේ නැහැ. වරද්ද ගන්න බව තේරුම් ගත්තාම වරද්ද ගන්න නැතුව ඉන්න ඉගෙන ගන්න ඕන. එතකොට තව ටිකක් එහාට ගත්තාම දෙවෙනි පදයට සක්කාය සමුදය අන්තය. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයන් නම් පංච උපාදානස්කන්ධය හට ගැනීමේ සංඋදය කියන්නේ එක්ක හට ගැනීම කියන්නේ අන්තයක්. අන්න හට ගන්නක අපි අරක සක්කාය හඳුනාගත්තට සමුදය අන්තය දන්නේ නැහැ. අන්න අපි දන්නවා. අර ඔබ දන්න යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාගසගතා කියන පාලි පදයෙන් පෙන්නන පුනර්භවය ඇති කරන්නා වූ කිසියම් තණ්හාවක් ඇති වෙයිද අරමුණ කෙරෙහි ඇලීමක් ඇති වෙයිද ඒ තැන ඇලෙන්නා වූ ඒ තැන తත්‍ර අභිනන්දිනී తත්‍ර ඇස කන නාසය දිව කය අපට නම් ඒ තැන සතුටින් පිළිගන්නවා. එතකොට අපිට ගන්න තියෙන එක භව විභව නෙමෙයි කාම තණ්හා කියලා. ඒක කාම තණ්හා කොහෙද තියෙන්නේ? කයේද? අන්න එතකොට එනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. දැන් මොනවද මේ තණ්හා හය? කයට තියෙන තණ්හා හයක්ද? දොරවල් හයට හම්බ වෙන අරමුණට ඇති වෙන ගැටීම් හයක්ද? එතකොට රූප තණ්හා කියන්නේ ශරීරයේද? එතකොට පංචස්කන්ධයේ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ හරි ශරීරය හරි කියන එක හරිද? එහෙමයි අපි ඒක නිගමනයට එන්න නිරවදි කරගන්න ඕන. ඒ රූප අරමුණ මුල් කොටගෙන ඒකට ඇති වෙන්නා වූ තණ්හාව රූප තණ්හාව ඉතින් අපි දැන් විස්තර කරගනිමු එතන. රූපය ඉදිරියෙන් තියෙන ඕනෑම දෙයක හැඩයක් ඇස තුළ පහළ වුණාම ඒවා හඳුනා ගන්න අවශ්‍ය සෙවණැල්ලක් ඇහැ තුළ පහළ වෙනවා. සෙවණැල්ල පටිබිම්බය රූපය බිම්බය. බිම්බය හඳුනාගන්නේ පටිබිම්බයෙන්. පටිබිම්බේ රූපයයි. එතකොට පටිබිම්බේ රූප පඨවි ආපෝ තේජෝ නෙමෙයි. ඒකට එකතු කරන්නා වූ වේදනා තමන් විසින් හදාගත්ත අතීතයෙන් එන එකක්. පළවෙනි දැක්කම සැප හෝ දුක් හෝ උපේක්ෂා මොන වේදනාවක්වත් නැහැ. ඇලුනොත් සැප වේදනාව, ගැටුනොත් දුක් වේදනාව. රූප අරමුණ වේදනා තුන් ආරකින් එකක මිදෙන එක වේදනා ස්කන්ධය. එතකොට ඒක රූප සංඥාවක් ඇහෙන්, ශබ්ද සංඥාවක් කනෙන් වශයෙන් සංඥා වශයෙන් හඳුනන එක නිල් පාට නම් ඇහෙන් නම් නිල් පාට ආදී වශයෙන් හඳුනන එක අරමුණ හඳුනන්න ඕන. රූපේ ඒකේ සංඥාව. අරමුණ තමයි මේ වේදනාවෙන් සංඥාවෙන් සංඛාරයෙන් විඥාණයෙන් දැනගන්නේ අරමුණ, කය නෙමෙයි. ඒ අනුව අරමුණ හතුරා හෝ මිතුරා වෙනකොට රූපයෙන් නම් චේතනාව ඇති වෙනවා, ඇලීම හෝ ගැටීම සංඛාර. දැන් රූප අරමුණ වේදනාවෙන් විඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී කලා වූ කර්තව්‍ය කැමති විදිහට කරගන්න අයිතියක් තියෙනවා. එක පුද්ගලයාට ලක්ෂ වාරයකට වෙනස්. ඒ කොහොම වුණත් විඥානය නැත්තම් විශේෂයෙන් දැන ගැනීම කරන්නේ අර කරපු ටික වාර්තා කරන එක. දැන් අපි ඉගෙන ගන්න ඕන පංචස්කන්ධය කියන්නේ කය නෙමෙයි, පංචස්කන්ධයේ රූප කියන්නේ ශරීරය නෙමෙයි. ලෝකෙත් එක්කලා ජීවත් වෙන්නට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් බාහිර ලෝකෙ තියෙන දේවල් හඳුනා ගැනීම සඳහා සිත තුළ පහළ වෙනවා රූප වේදනා සංඥා සංකාර පහක්. ඇස තුළ නම් රූප මුල් කොටගත්ත, කන තුළ නම් ශබ්ද රූප මුල් කොටගත්ත, නාසය නම් ගන්ධ රූප මුල් කොටගත්ත. දැන් ඒක සක්කාය සමුදය වෙන්නේ කොහොමද? පෙන්වන්නේ සක්කාය සමුදය ගාමිනී. පංච උපාදානස්කන්ධයට සක්කාය කියන එක වෙන්නේ කොහොමද?
අන්න එහෙනම් අපට රූපයට තියෙන තණ්හාව, ශබ්දයට තියෙන තණ්හාව, ගන්ධයට තියෙන තණ්හාව, රසයට තියෙන තණ්හාව, එහෙම නැත්නම් ඇලීම, ගැටීම, මුලාව. ඒකට එන දේ. ඒ අරමුණට එන දේ. අර ධම්මදින්නාව පැහැදිලි කරව අදාරන්නේ ඒකට එන දේ මම කොට ගැනීමෙන්. පංචස්කන්ධේ මම කොට ගැනීමෙන් පංච උපාදානස්කන්ධය හැදෙනවායි කියලා. අන්න පංච උපාදානස්කන්ධය හැදෙන්නේ එතකොට තමන් ඇලුනොත්, ගැටුනොත්, ඒකට එන දෙත් එක්ක ඇලුනොත් ගැටුනොත්. ඇලීම ගැටීම කියන දෙකටම අයිති වෙන්නේ අල්ලා ගැනීම. ඒක හටගෙන නැති වෙන්න ඕන ලෝකේ ජීවත් වෙන්න. අපිත් ඒකත් එක්කලා ඇලීමේදී ගැටීමේදී එතෙන්ට අගයක් එකතු කරනවා. ඒ අගයත කිරීම තමයි මමත්වෙන් ගැනීම, එහෙමත් මඤ්ඤමානය කියන්නේ. මම ඉන්නේ එතකොට කයේ නෙමෙයි. අපි ලෝකේ කතා කරන මම කියන කයක් තියෙන කතා බහ කිරීමක් සම්මතයේ තියෙනවා. ඒක එහෙමයි. මේ බුදුන් වහන්සේ වදාළ දුක් ගෙනත් දෙන්නා වූ මමත්වය තියෙන්නේ ස්කන්ධ පංචකයට එන දේ ඇලීම හෝ ගැටීම නිසා. එතකොට ලෝකේ ස්වභාවයෙන්ම පංචස්කන්ධ හටගෙන නැති වෙලා යනවා. අපිවත් එක්කලා කිසියම් ආකාරයක ඇලෙන්න ගැටෙන්න ගියොත් මේ බාහිර රූපය සහ අපේ හිතේ තියෙන රූපය අතර බන්ධනයක් හට ගන්නවා. බාහිරින් බැඳීමක් නැහැ. අපි හදා ගන්නවා බැඳීමක්. අන්න ඒකට කියනවා රූප තණ්හා, නැත්තම් තණ්හාය ජාති සෝකෝ, තණ්හාය ජාති භයං. එතකොට එහෙමනම් අන්න මේ ඇලුනහම රූපයට හෝ ශබ්දයට හෝ ගන්ධයට හෝ රසයට මොකද වෙන්නේ? ස්කන්ධ පංචකයට හටගෙන නැසෙන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයට හටගෙන නැසෙන්න බෑ. ඇයි? පංච උපාදානස්කන්ධය සසරට බැඳිලා අවසන් වෙනවා. ඒ නිසා සංයෝජනයක් කියලා සක්කාය දිට්ඨි සංයෝජනය කියන්නේ. එහෙනම් අපි සසරට බැඳෙන්නේ ජීවිතේට එක සැරේ නෙමෙයි, අරමුණෙන් අරමුණට ස්කන්ධ පංචකයට එන දේ මම කොට ගත්තොත් පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවා, සසරට බැඳෙනවා. එතකොට එහෙමනම් සංයෝජනය තියෙන එකක් නෙවෙයි. තම තමන් ඇලෙන ගැටෙන පරිදි, තම තමන් ඒවත් ඒවා අල්ලා ගන්න පරිදි, වරද්දවා ගන්නව පරිදි සිදුවන දෙයක්. තේරුම් ගන්න ඕන කාරණාව. තම තමන් ඇලෙන ගැටෙන පරිදි තමන් හදා ගන්න දෙයක්. දැන් මේ සසරට බැඳීම කියන එක එතමනම් අරමුණ තුළ සිදු වෙනවා කියන එක නේද තේරුම් ගන්න ඕන. එමනම් ඔබට මේ සසරට බැඳීම අරමුණ තුළ සිදු වෙන එකට නේද අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන්නේ කියලා වටහා ගන්න පුළුවන් වෙයිද? අපි මෙහෙම බලමු. මෙන්න මේ ලෝකේ ජීවත් වෙන්න මේ බාහිර දේවල් හඳුනාගෙන පහළ වෙලා යන දාසේ චෛතසික පහළ වෙන්න ඕන. නමුත් මේ බැඳීමට තමයි උපදි නැත්නම් උපාදාන කියන්නේ. උපදී නිදානා පභවಂತಿ දුක්ඛ. අන වචනේ තියෙනවා. උපදි බවට පත් කර ගැනීමෙන් නිදන් වෙනවා. නිදානය. නිදන් වීම අන්න සංයෝජන වෙනවා කියන්නේ මේ නිදන් වීම තමයි. ඒකේචි ලෝකස්මින් අනේක ස්වරූපා. අනේක ස්වරූපෙන් මේ ලෝකේ තම තමන් මේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් උපදි නිදානය හදා ගන්නවා. එතකොට මේ ලෝකේ දුකයි කියලා නෙමෙයි ඒකෙන් කියන්නේ. උපදි නිදන් කිරීමෙන් දුක් හට ගන්නවා. අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දුක් ගෙනත් දෙන්නේ ලෝකයට ලෝධාම නෙමෙයි. තමන් හදාගන්න පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය බවට පරගාවක පභවಂತಿ නැවත හට ගන්නකොට නැවත හට ගැනීමේ නැවත ඉපදීමේ දුක.
අපි තව ටිකක් එහාට ඒක විස්තර කරගන්නවා චතුස්සත්‍ය විග්‍රහ කිරීම. මෙතන චතුස්සත්‍ය කියලා වචනයක් තියෙනවානේ. එතනම් පංච උපාදානස්කන්ධයේ සක්කාය දිට්ඨිය කියන්නේ දෙකක් නෙමෙයි. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයේ බවට පත්වීමම සක්කාය දිට්ඨියයි. පංච උපාදානස්කන්ධයේ බවට පත්වීම තුළ මොකද වෙන්නේ? සංයෝජනය වෙනවා. ඒවත් ස්කන්ධ පහ නැතුණට යලි හට ගන්න හේතුවක් ඉතුරු කරනවා. එහෙනම් පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ බවට පත් කරගන්නා තාක්කල් සත්වයාට භව ගමනක් තියෙනවා, භව ගමනක් හැදෙනවා. තියෙනවා නෙමෙයි හැදෙනවා. තම තමන් විසින් අනාගතය හදා ගන්නවා. ඒ හදාගන්න ඊට පස්සේ පෘථග්ජන පුද්ගලයා පංචස්කන්ධ පරිහරණයක් ගැන දන්නේ නැහැ. ඔහු ජීවත් වෙන්න ගිහින් ඊට පස්සේ තමන්ගේ ජීවිතයේ බරපතල අකුසල කර්ම නැත්තම් ඔබ දන්න පාප කර්ම ඉස්සර කර ගන්නවා. දැන් ඔහු පවෙන් පංච උපාදානස්කන්ධය හදා ගන්නවා. එහෙනම් ඔහුට හැදෙන අනාගතයේ පවෙන් පරලෝ යාම. පෘථග්ජන පුද්ගලයා පින හොඳ වුණත් පිනෙන් පංච උපාදානස්කන්ධය හදා ගන්නවා. එහෙනම් ඔහුට අනාගත හේතු පින තුල සකස් වෙනවා කාමසුගතියේ හත් තැනක. තව එහා ගිය අය ධානයෙන්ුත් පංච උපාදානස්කන්ධය හදා ගන්නවා. ඔවුන්ට ඊට එහා ගිය රූපී අරූපී භවයක් සකස් වෙනවා. පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ බවට පත් කර ගැනීම මිනිසා කරන වරදක්. වරදට දඬුවම තමයි අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ. වෙනස්කම් තිබුණාට. සසරක් තියෙනවා නෙවෙයි, සසර හදා ගන්නවා. මෙන්න මෙතනදී තව වචනයක් මේකට තිබෙනවා. අරමුණු සක්කාය දිට්ඨිය බැඳීම. තේරුම් ගන්න ඕන කාරණාව. එහෙමනම් අපට තණ්හාවම නැති කරන්න ඕන කියලා අහිංසක අම්මා කෙනෙක් බණක් අහලා පාඩම් කරගෙන කීවට තණ්හාව තිබෙන්නේ කොහෙද? රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, පොට්ටබ්බයට ඇතිවෙන ඇලීම ගැටීම මුලාවයි තණ්හාව කියන්නේ. නන්දිය. එහෙනම් එතන ඇහි කනේ නාසයේ දිවේ කයේ නේද තියෙන්නේ? එතනින් නේද අයින් කරන්න තියෙන්නේ. එතකොට අයින් කරන්න කොහොමද පෙන්ලා තියෙන්නේ? අපි කියනවා සක්කාය නිරෝධාන්තෝ. කොහොමද ඒකට පාලියෙන් කියන්නේ? සෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. අන්න නිරෝධ කරන්න ඕන කාරණාව. අශේෂ විරාග නිරෝධෝ. ඒ කියන්නේ ඉතිරි නැතුව නිරෝධ වීම. අර පංච උපාදානස්කන්ධේ නිරෝධයක් තියෙනවා. එනම ඉතිරි වෙලා නිරෝධ වෙන්නේ. නැති වෙන්න නම් ඉතිරි නැතුව නිරෝධ කරන්න වෙනවා. ඒ වගේම චාගෝ තෑගි කියනකට වඩා මේකෙන් පෙන්වන්නේ අතහරිනවා කියන එක. අර උපාදානය වීම අල්ලා ගැනීමයි උපාදානය නොවීම අතහැරීමයි. ඒ වගේම පටිච්චසමුප්පාදෝ අපි ඒකට කියනවා බැහැර කරනවායි කියලා. ඒ වගේම මුත්‍ති අනාලයෝ. මුත්‍ති කියනවා මිදෙනවට, අනාලයෝ කියනවා නොයල්මට. එතකොට ඒ තණ්හාවේ අපි භවයි භව පැත්තකින් තියලා ගන්නවා. ඒ තණ්හාවේ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හාවේ අතහැරීමක්. ඉතිරි නැතුව අවසන් කිරීමක්. නොබැඳීමක්. නොයල්මක්. මිදීමක් වේද. ඒක තමයි එහෙම වුණාම තියෙන තැන තමයි නැති වූ තැන. තණ්හාව තියෙන තැනමයි තණ්හාව නැති වූ තැන. එහෙනම් ඇහි නම් රූප තණ්හාව, එතනමයි රූප තණ්හාව නැති වෙන්න වෙනවා. කනේ නම් ශබ්ද තණ්හාව, එතනයි නැති වෙන්න ඕන. තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති බවන්. තණ්හාව නැත්තම් අර බය ශෝක නැහැ.
දැන් චක්කු ලෝකයේ පිය රූපං සාත රූපං ඇහි තමයි මේ ලෝක ජීවත් වෙනකොට පිය මිහිරි වශයෙන් අපි අරමුණු ගන්නෙ. ඇහි තමයි එත්තේසා තණ්හාය රූප තණ්හාව හටගන්නේ. රූපයට ශරීරයට තියෙන තණ්හාව නෙවෙයි එතකොට. එත්තේසා එතනයි සායම තණ්හාය. අන්න අර සංයෝජනය වීම එහෙම නැත්නම් ඇලීම කියන කාරණාව තමයි uppajjamaano uppajjati. ඉපදුනහම දිගටම වාසය කරනවා. එතකොට දුක් ගෙනත් දෙනවා. නිවසමානෝ නිවසති වල තමයි දුක දෙනක් දෙන්නේ. මොකද උපදින්න තියලා තියෙනවා ඉපදිලා දුක් ගෙනත් දෙනවා. මෞකසෙන් ඉපදීම දුකයි නෙමෙයි ජීවිතේ ඊට පස්සේ ජීවිතය තුළ නැවත නැවතත් පංච උපාදානස්කන්ධේ නැවත ඉපදීම. රාගයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධයේ, වෛරය යටතේ හිත ඇතුලෙන් නැවත ඉපදීම මිනිසා දිවා රාත්‍රිය දෙකේ නිතිපතා දවල් පවණක් නෙමෙයි රාත්‍රියේදීත් දවයි. මේ ලෝකේ තියෙන දුකක්ද? මේ බුදුරජාණන් වහන්සේ හදපු දුකක්ද? මේ තමන් දැවෙන දුක තමන් හදාගත්ත දුකක් බව කවදා හරි දවසක තේරුණාම තමයි මේ බොරුවක් නේද හදාන තියෙන්නේ. බොරුවක් නිසා මේකෙන් මිදෙන්න පුළුවන් නේද කියලා තේරෙන්නේ. තණ්හාය uppajjamaano uppajjati නිවසමානෝ නිවසති පහියමානෝ පහියති. ඇහි උපදින්නේ ඇහි වාසය කරන්නේ පෘථග්ජන පුද්ගලයාගේ උපදිනවා වාසය කරනවා. ආර්ය පුද්ගලයෙක් බවට පත් වුණාම පහීන වෙනවා. එමනම් අපට ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්න තියෙන පාර දිගේ පොතේ නෙවෙයි මට පේන හැටියට. ඇහි කනේ නාසයේ දිවේ කය ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්න තියෙන්නේ. ඇයි ඒත් තණ්හාව නැති කිරීමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. අපි එහෙම දන්නේ නැහැ. ඒක ඉතින් වචනකට පාඩම් කරලා ලියන්න කියන්න තමයි දන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා තියෙන්න ඕන කොහෙද? ඇහි කනේ නාසයේ දිවේ කයේ නෙමෙයිද? එතනින් ඒක අයින් වෙන්න ඕන. දැන් තණ්හාව නැති කිරීමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. තණ්හාව තියෙන්නේ ඇහි කනේ නාසයේ දිවේ කයේ නම් එතනින් නැති වෙන්න ඒක අනුගමනය කරන්න දෙන්නේ ඇහි කනේ නාසයේ දිවේ කයේනේ. ඔය පහතල් හරි දහම් පාසල් හරි පිරිහෙන් හරි ඉගෙන ගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගේ එහෙම නැති කරන්න ඉගෙන ගත්තද? ඔක නැති කරන්න තියෙන ඇහි කනේ නාසයේ දිවේ කයේ කියලා. නෑ ඒක ගිරව්වක් කියන්න පාඩම් කරගත්තා. එතකොට එහෙනම් අපිට සක්කාය ඒකාන්තයක් හොඳට තේරුම් ගන්න වෙනවා. දැන් සක්කාය කොහෙද තියෙන්නේ එතකොට? වර්තමාන මොහොතේ ඇසේ පහළ වෙන අරමුණේ, වර්තමාන මොහොතේ කනේ පහළ වෙන අරමුණේ, වර්තමාන මොහොතේ නාසයේ, ඒ වර්තමාන මොහොතේ පහළ වෙන අරමුණ. ළමා කාලේ ප්‍රසාදයන්ට ගැටෙනවා විතරයි, අරමුණුත් නැහැ, හොඳ නරකත් නැහැ, හරි වැරදිත් නැහැ. නමුත් ඒවා හඳුනා ගන්න අගයන් එකතු කරගන්න යාම තුළ ඒවට අදාළ ඇලීම් ගැටීම් තුළ අපිට නැවත ගැටෙනකොට හිත ඇතුලේ තිබිලා එන්නට මනාපයක් අමනාපයක් මනාප අමනාපයක් ඇලීමක් ගැටීමක් චිත්තාභ්‍යන්තරය ගත කරපු නිසා නැවත උපදිනවා. ඒ කියන්නේ අපි එහෙම කරන්නේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවේ ඉන්නේ. පෘථග්ජනයා ඉන්නේ සක්කාය සහ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවේ. එයා පෘථග්ජන පුද්ගලයා එහෙනම් හැම විටම දුක සහ හේතුව රැස් කරන්න තමයි දන්නේ. ඉතින් මේක මේ සමාජයේ ඉන්න අය තේරුම් ගන්න ඕනනේ. පෘථග්ජන භාවයේ ඉන්නතුරු මොනවා කරන්න ගියත් ඔහු මොකද කරන්නේ? සක්කාය සහ සක්කා සමුදය ගාමිනී ප්‍රතිපදාවේ තමයි ඉන්නේ. එහෙනම් දුක හේතු රැස් කරනවා. පෘථග්ජන පුද්ගලයාට කියන්නේ යංචේ අවිද්‍යාව උපදින් කරෝති. නැවත නැවතත් මේ මනුස්ස මේ උපදි තියලා පුනක් පුනන් දුක්ඛ මුපේති මන්දෝ මෙන්න අනුන නැත්තම් නැවත නැවතත් දුකටපත් වෙනවා. අන මේ පෘථග්ජන ප්‍රතිපදාවට තමයි මේ පෙන්ලා තියෙන්නේ උපදී නිධානා පබවಂತಿ දුක්ඛ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය අපට පත් කර ගැනීම තුළින් දුකට හේතු රැස් කරනවා. හොඳින්ම තේරුම් ගන්න ඕන කාරණාව තමයි. කවදා හරි වැටහෙන්න වෙනවා. ලෝකෙ දුක් නැහැ. අටලෝ දහමේ දුක් නැහැ. ඒවට අදාළ ප්‍රතිචාර දැක්වීම තුළ ඇලීම ගැටීම අර දුකට හේතුව තණ්හාව කියන්නේ අන්න ඒක තමයි.
ඒවත් එක්කලා අපි මේ බන්ධනයක් ඇති කර ගැනීම අර නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දිනී කාම තණ්හා. එහෙනම් ඔබ දුකක් දුකට හේතුවක් දකින්න ඕන කොහෙද? පොතේද? ඇහි කනේ නාසයේ දිවේ කයේ දකින්න ඕන. ඒක තුළ පහළ වෙන පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් වීම තුළ තමන් දුකට හේතු රැස් කරන බව. තස්මා පජානං උපදින් නකෛරා. අන්න එහෙ නිසා ප්‍රඥාවෙන් උපදි නොකරන්නට දැනගන්න ඕන. මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව කියලා කියන එකේ තේරුම එතකොට උපදි රැස් නොකිරීම නේද? සක්කාය දිට්ඨියට බැඳීම වෙනුවට සක්කාය දිට්ඨියට නොපැමිණ අවසන් කරන්න. තේරුම් ගන්න ඕන නේද? අන්න අපට තේරෙනවා එහෙමනම් මෙබඳු ගැඹුරකට යන්නේ නැතිව අපි මේවා පොතපත ලියන කියන දේවල් වශයෙන් පාඩම් කරන වචනෙන් තමයි දැනගෙන ඉන්නේ. ලියන්න පුළුවන්, කියන්න පුළුවන්, පාඩම් කරන්න පුළුවන්, ලකුණු ගන්න පුළුවන්, උගන්වන්නත් පුළුවන්. ප්‍රත්‍යඥයින්ට අනුගමනය කරන්න බෑ. ඔහුම ඒවා කියා මොකද කරන්නේ? සක්කාය සමුදයගාමී ප්‍රතිපදාවේ යනවා. දැන් ගිහි ජීවිතය තුළින් කියන වචනෙන් කියවෙනවා ඔබ දැන් ගෘහ සමාජයේ ඉන්නවා මවෙක් පියෙක් ගුරුවරයෙක් දරුවෙක් ආදි වශයෙන් යම්කිසි වගකීම් ටිකක් පැවරලා තියෙනවායි කියලා. හරි මේ සක්කාය සමුදයගාමිනී ප්‍රතිපදාවේ නරක පැත්ත නේද? ලෝභය, දේශය, මෝහය උපාදාන කරගෙන අකුසල් රැස් කරනවා කියලා කියන්නේ. විශේෂයෙන් දේශය. දැන් අපාය යන්නේ කොහොමද? මේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධ බවට පත් කරගෙන පිනෙන් එහෙම අපාය යන්නේ නැහැ. ධානයෙන් අපාය යන්නේත් නැහැ. ද්වේෂයෙන්, පාපයෙන්. දැන් ඔබට තේරෙනවද? පංච උපාදානස්කන්ධය තුල පාපය තියෙනවා. පංච උපාදානස්කන්ධය තුල පින තියෙනවා. පංච උපාදානස්කන්ධය තුල ධානය තියෙනවා. දැන් අපාගත වීමෙන් ගැලවෙන්නේ කවුද? සෝවාන් පුද්ගලයා. ඇයි? එහෙනම් ඔහු අපාගත වෙන්න හේතු වෙන පාප කරන්නේ නැති වෙන කෙනෙක් වෙන්න වෙනවා ප්‍රතිපත්තියක් වශයෙන්. එහෙමනේ ඒකට වෙන්න ඕන කාරණාව. අපාය නොයා සෝවාන් පුද්ගලයා අපාය යන්නේ නැහැ කියන වචනයක් පාඩම් කරන ඉතින් සෝවාන් වෙන්න හදනවා භාවනා කරලා. නමුත් භාවනා කරලා සෝවාන් වෙන එක නෙමෙයි මේ දේශය මුල් කොටගත්ත හැඟීම් උපදින විට ඉන්නවා මැරෙනවා පේන්නේ නැතුව අසහියෙන් කටයුතු කරලා මිනිසත්කම අහිමි කරලා තිරිසන් ගති ලක්ෂණ ගෙන්නගෙන ඒ ක්‍රියාකලාප කරන්ට යන්නේ නැති තැනට ඔහුගේ සිහිය දියුණු වෙලා ඒවා වළක්ව ගන්න පුළුවන්කම තියෙන්න ඕන නේද? ඒකයි ඇත්ත සිද්ධිය එතන. ඔහුට තවදුරටත් පිනේ උපාදාන හෝ තියෙන්න පුළුවනි. ධාන නැත්නම් උපාදාන නැහැ. නමුත් ඔහු පළමුව පායේ උපාදානයෙන් මිදෙන්න ඕන කියලා නේද මේ කියන්නේ. අප ඉස්සරලා හතර අපායෙන් ගැලවෙනවා. ඊට පස්සේ තව හතර අපායෙන් ගැලවුණාට කාම ලෝකේ උපදින්න හේතු තියෙනවා. එහෙනම් ද්වේෂයෙන් මිදීම හතර අපායෙන් ගැලවීමයි, ලෝභයෙන් මිදීම කාම ලෝකයෙන් ගැලවීමයි. දැන් සමහර අයට කියන්නේ මේ ලෝභය තේරෙන්නේ නැහැ, ද්වේෂය නම් තේරෙනවා කියලානේ. හරි ඉස්සෙල්ලා ද්වේෂය හදන්නකෝ. ද්වේෂය හදලා ඉවර වෙනකොට ලෝභෙත් අඩු වෙලා යයි. දැන් මෙන්න මේ විදිහට මෙතන මේ
සක්කාය දිට්ඨිය කෙරෙහිම විචිකිච්ඡාවක් දුරු වෙන්න ඕන. ඒ මොකද්ද මම කීවේ? එදින අපි ඒක පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැතුව මම මගේ ඉන්නවා කියන හැඟීම මම කියන්නේ කය එහෙම එක එක්කෙනා එක එක විදිහට නේ තියෙන්නේ. දැන් එහෙමනම් අපට සද්ධර්මයේ නොතේරෙන තුරු අපි කෙනෙක් පව තෝරාගෙන පවේ ඇලී, කෙනෙක් පින තෝරාන පිනේ ඇලී, තව කැලේට ගිය කෙනෙක් ධාන තෝරාන ධානයේ ඇලී මොකද කරන්නේ? සක්කාය සමුදය ගාමිනී. දුකට දුක සහ දුකට හේතු රැස් කරමින් ඉන්නවා. හෙවත් උපදී නිධානය කරමින් ඉන්නවා. දැන් අපි දන්නවනේ නැවත ඉපදීමනේ දුක. ඉතින් මේක තේරුම් ගන්න ඕන මෙහෙමයි. ඔබ හොඳින් ඉන්නවා කවුරු හරි එක්කලා. දැක්කහම සතුට උපදිනවා. ඔබට කිව්ව වචනයක් හරි ඔබට කිව්ව පාඩුවක් හරි ඔබ අමනාපයක් ඇති කර ගන්නවා. කල්පනා කරන ඉඳලා නිදා ගන්නවා. හෙට දකින්නකොට තරහ ඉපදිනවා. දැන් ඒ තරහ ඔබට සැනසීමක්ද? නැහැ. ඒක තියපු නිසා නැවත ඉපදුනා නේද? ඔබට තේරෙනවද නැවත උපදින්නේ තියෙන ඒවා කියලා? බුදුදහමෙන් පෙන්වන නැවත උපදීම නැති කරන්න නැවත උපදින්නේ තැබුවොත් නැවත උපදිනවා තබන් නැති එක නේද දුක් නැති නිරෝධගාමිනී ප්‍රතිපදාව. නැවත උපදින්න තියන්නේ නැති වෙන්න වෙනවා. ඇයි නැති වූ තැන අර තණ්හාව නැති වූ තැනනේ. තණ්හා වුණොත් මොකද වෙන්නේ? උපාදාන භවී අවසන් වෙනවා දුකට හේතු තියෙනවා. එහෙනම් තණ්හා උපාදාන භව වෙන්නේ පොතේ නෙමෙයි. ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණ තුල බව. අරමුණක ඇලීම ගැටීම මුලා වීම තුළ තමයි මේ යලිහ උපදින්න හේතුවක් පබවන්ති දුක්ඛ උපදි නිදාණය සිද්ධ වෙන්නේ. උපදින් නකයිරා කියන්නේ උපදි නිදාන් කරන්න එපා කියන එක. දැන් අනන්ත සංසාරයක් තුළ මෙන්න මේ උපදි නිදාණය කරගෙන ආපු නිසා අපිට අපි බාහිර ලෝකයේ අභිවෘද්ධියක් හොයනවා. ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා. ඒක තුළ අපේ ලෝභ දේශ මොහයන් උපදි වශයෙන් නිදාන වෙන බව දන්නේ නැහැ. අර කවුද ඒකට කියන්නේ? ගැට කපන්නන් රවට්ටලා ගැට කපනවා වගේ වැඩක්. ඉස්සරහ පැත්තෙන් කවුරු හරි ගීතයක් වාදනය කරනවා නැත්නම් ගීතයක් වාදනය කරනවා ගායනවා තමට එයත් ගැට කපන්නන්ගෙම කෙනෙක් වෙන්නේ ඇති. ඒ පැත්තදී ඇස් දෙකයි කටයි අරන් බලන් ඉන්නවා. පිටිපස්සෙන් ඇවිදින් මොකද වෙන්නේ? ෆර්ස්ට් එක අරන් යනවා. ඒ අවධානය වෙන දිහාකටනේ. අර ප්‍රසිද්ධ ගැට කපන්නෙක් ලංකාවට ආවයි කියලා කියනවානේ. ඉතින් පුළුවන් නම් මේ එයාගේ ගැට කපන්න කියලා තමයි කියලා තියෙන කෙනෙකුට. දැන් මොහොත් සමග සංචාරය යනවා ගැට කපන්න. මොකටද මේ ඕට නොදෙන්න පර්ස් එක ගන්න. මෙහෙම අනාතරතුරදී විපාසයක් ඇති වෙලා තැඹිලි ගෙඩියක් බොන්න දුන්නලු. ඒ අවධානයෙන් ඉන්න ඕනේ කොයි වෙලේ ගැට කපයිද කියලා. කිං කොකොනට් වල රහ දැනෙනකොට ලෝකේ අමතක වුණා. ඒ ටිකේ පර්ස් එක නැති වුණා. ඒ නිසා මේ මායයත් ගැට කපන්නෙක්. ඔබ රවට්ටලා ඔබට නොදැනෙන්න තමයි මේ වැඩේ කරන්නේ. ඔබ වෙන පැත්තකට හැරිලා ඉන්නවා. හොරෙන් චිත්තාභ්‍යන්තරයට සැඟවෙනවා. මෙන්න මේ ලෝකෙත් එක්කලා ජීවත් වෙන්න අරමුණු ගන්න යාමේදී ඒ අරමුණේ ඇලීම ගැටීම තුළ ඔබට හොරෙන් මායයට අහු වෙනවා. මාර බන්ධනා. ප්‍රමාද විහාරෙත්තේ තේරෙන්නේ නැතිකම. ඒ නිසා අපි පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙන්න ගියාපුවම නරක කරයි හොඳ කරයි මව්පියන් රැක බලාගනි විහාරස්ථාන රැක බලාගනි උත්සව පවත්වයි රටට වැඩ කරයි බාහිර වශයෙන්
එය තුළම පෘථග්ජන පුද්ගලයෙක් නම් උපදි නිදාන අපවාන්ති දුක්ඛ ඔහු උපදි නිදන් කරමින් ඉන්නේ. මේක තමයි ওই පෘථග්ජනය කියන්නේ කොච්චර හොඳ දේ කරලා සැනසෙල්ලක් නැහැ කියලා. එයාර චිත්ත අභ්‍යන්තරයේ දෙක නැවත හට ගන්නවානේ. මිනිසා පිදුරු පැලේතිට රජමාලිගය දක්වා යාචකයාගේ සිට ධනවතා දක්වා ඒවායේ තියෙන සැප සම්පත් වල අගහිඟ වලින් වෙනත් සැප දුක් දෙකක් විඳින අතර හැමෝම උපාදානයේ දුක විඳිනවා. හැමෝම අටලෝදහම නිසා ඇතිවෙන්නා වූ බාර ගැනීමේ දුක විඳිනවා. දැන් ඔබට දුකින් මිදෙන්න නම් දුක තේරෙන්න ඕන නේද? අල්ලා ගැනීමෙන් තැවුල කියන වචනේ හොඳට පැහැදිලි කරගන්න. ලෝකේ දුකයි නෙමෙයි අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරනවායි කියන එක. ඒ අල්ලා ගැනීමට තමයි සක්කාය සමුදේගාමිනී කියලා කියන්නේ කියලා තේරුම් ගන්න. ඒ අල්ලා නොගෙන අවසන් කිරීමට තමයි සක්කාය නිරෝධගාමිනී කියලා කියන්නේ කියලා තේරුම් ගන්න. අල්ලා ගැනීම අතින් කියලා ගන්න එපා. හැරමිටියක් අල්ලනවා, කුඩයක් අල්ලනවා, අම්මගේ අතින් අල්ලනවා, ඒකටනේ අපි අල්ලනවා කියන්නේ. නෑ. අරමුණෙහි ඇලීමට, මුලාවට, ගැටීමට මුලාවට අල්ලා ගැනීම කියලා ගන්න. දැන් ඔබ ළඟ සිදුවෙන දේ නේද මේ සූත්‍ර දේශනා දහස් ගණනක විග්‍රහ කරලා තියෙන්නේ. ඔබ අතින් සිදුවෙන වැරද කියලා දෙනවා සක්කාය සමුදේගාමිනී ප්‍රතිපදාව. ඒ කියන්නේ දුකට හේතුව ඔබ තමයි රැස් කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ඔබ කියන ආකාරයේ චතුස්සත්‍ය වල දුක දකින්නවා, දුකට හේතුව දකින්න වෙනවා. උපාදානයේ දුකයි, උපාදානයට හේතුව තණ්හාවයි. උපාදානය වුණාම නැවත උපදිනවා. අන්න අපාය යන්නේ පව් උපාදානය කරගෙන ඒව මතු වුණාම පයෙන් අපාය යනවා. එහෙනම් පව් උපාදානය කරගන්න නැති දෙනා පව් කරනවා, උපාදානය කරගන්න නැහැ නෙමෙයි. එතකොට පවෙන් වැළකීමම තමයි මේ උපාදානෙන් මිදීම කියලා කියන්නේ. තවත් විදිහකින් කියනවා නම් මව් මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ සංඝ බේදය, අන්‍ය ශාස්ත්‍ර නැදීම කියලා කතා කරන්නා වූ බරපතල අකුසල කර්මයන් කරන්නට ඔහුට බැරි වෙනවා. තේරුම් ගත්තා. ඔහු සක්කාය සමුදේගාමිනී නෙමෙයි, නිරෝධගාමිනීනේ. රැස් කරන පාර නෙමෙයි, අස් කරන පාරේ. රැස් කරන පාරේ කවුද යන්නේ? පෘථග්ජනයා. අස් කරන පාරේ කවුද යන්නේ? ආර්ය පුද්ගලයා. එදා හතර අපායන් මිදෙන්න කවුරු වෙන්න ඕනද? ආර්ය පුද්ගලෙක් වෙන්න ඕනනේ. අන්න බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු වුණේ මේ දුක හෝ හේතුව රැස් කරන පුද්ගලයන් අතර රැස් කිරීම නවත්තලා. දුකට හේතුව රැස් කිරීම නවත්තලා හේතුව නැති කරන අයගේ පාරක් හදන එක. දැන් අපි මේක තව ටිකක් එහාට බලමු. කොහෙද බලන්න ඕන? පොතේ බලන්න ඕනේද? ශරීරය තුල බලන්න ඕනේද? ඇස තුල පහළ වෙන අරමුණ තුල බලන්න ඕනේද? මේ දුක හේතුව. දුක නම් මොකද්ද? තබපුහම නැවත ඉපදීම. පභවන්ති නිදන් කිරීම තමයි දුක් ගෙනත් දෙන්නේ. නිදන් කිරීම තමයි දුකට හේතුව එහෙනම්. ඒ නිසා දුක ගෙනත් දෙනවා. දැන් දුක හට ගන්න එක නැති කරන්න මොකද? නිදන් කරන එක නවත්තන්න ඕන. තස්මා උපදින් නකෛරා පජානං ප්‍රඥාවෙන්. උපාදානය කරගන්න නැතුව ඉන්න වෙනවා. ඉතින් මේක කොහෙද පෙන්වන්නේ? මේක මේ සූත්‍ර දේශනා 100 ගණනක ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, අරමුණ තුල. ගෙදර හිටියත්, කැලේ හිටියත්, පන්දලේ හිටියත් මේ අරමුණ තුල විග්‍රහය ඕන කෙනෙකුට හරි. අන්න පළමුව සක්කාය සහ සමුදේගාමිනී ප්‍රතිපදාව දේශනා කරනවා. අපි අතින් නොනව වරද.
ඇහැට කනට නාසයට දිවට කයට යමක් හමු වුණාම හමු වෙන්න නම් එසේ කනේ නාසයේ ප්‍රසාද තියෙන නිසා අදාළ කරුණක් ඉදිරියේ දෙන්න වෙනවා. නමුත් මෙතනදී ඔය තුන නිකම්ම ස්පර්ශ වීමට නෙමෙයි පස්ස කියලා කියන්නේ. තරහකාරයා දකින්නකොට ඇතුළේ තිබිච්ච තරහ එන එක. අන්න එනවා. ඒක තමයි පස්ස. ඒ පැත්තක් තිබිලා එනවා. ආපුහම ඒකේ තිබිච්ච සැප දුක් වේදනාව එනවා. ඒ වේදනාවට ඇලෙනවා ගැටෙනවා. හොඳ නම් ඇලෙනවා නරක නම් ගැටෙනවා. එතකොට මේ වේදනාවට ඇලෙනවා ගැටෙනවට තණ්හා කියනවා. දැන් උපදි බවට පත් වෙනවට කියනවා උපාදාන භව කියලා. අන්න උපදි නිදානය. අරමුණක් තුළ උපදි නිදානය. මෙන්න මේ ප්‍රමාද විහාරීත්වය තමයි පෘථග්ජන පුද්ගලයා ලෝකේ ජීවත් වෙන්නේ. කොතරම් ආගම් ගැන කතා කළත්, දර්ශන ගැන කතා කළත්, යුතුයකම් මිටු කළත් ස්කන්ධ පංචකේ නැමැති ඒකකේ අල්ලා ගැනීමෙන් උපදි රැස් වෙන බව ඔහු දන්නේ නැහැ. පෘථග්ජනෙක් නිසා පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරනවා. මම යනවා කනවා බොනවා ඉන්නවා කියලා. දැන් මේ තණ්හා උපාදාන භවයම දුක්ඛ සමුදය ගාමිනී ප්‍රතිපදාව. එක අන්තයක්. දැන් අර තණ්හාව උපාදාන භව වෙන්නේ. තණ්හා කරන්නේ වේදනාවට. වේදනාව ඇතුලෙන් තිබිලා එන්නේ. අදාළ වේදනාව කියන්නේ විඳීම නෙමෙයි, රිදීම නෙමෙයි, තමන් හදාගත්ත පරිදි විඳීම. ඒක තමන් තණ්හා කරලා තියෙන්නේ බාහිර ලෝකයකටද? තමන්ට රුචි අරුචි පරිදි ඇලුණු ගැටුණු ස්වභාවයට. ඒක අද එකක්ද? නෑ ඒක අතීත එකක්. හැමදෙනාම පුරාණයක් වළඳන්නේ. ඔය පුරාණයක් වළඳන කතාව තියෙන වෙනත් චරිත කතාවල. එතකොට මං හිතන්නේ මිගාර මහතා කතාව වෙන්න තියෙනවා ඇත්තේ. මේකට අසුචි වළඳනවා කියලා කේන්ති ගත්තයි කියලා කතාවකුත් තියෙනවා. නමුත් ඊට පස්සේ නෑ මේ ඔය දැන් භුක්ති විඳින්නේ පෙරකල පිනක විපාකයක් කියලා හැදුවයි කියලා. ඒ වගේ මේ අපි විඳින සැප පැත්ත පැත්තකින් තියන්නකො ලෞකික වශයෙන් ගත්ත දුක පැත්ත පුරාණයක්. Taman විසින් හදාගත්ත එකක්. හදාගත්ත නිසා නැවත ඉපදීමෙන් විඳිනවා. හොඳයි නැවත උපදින්න නැති වෙන්න මොකද කරන්න වෙලා තියෙන්නේ? තියන්න නැතුව ඉන්න වෙනවා. දැන් කරන්න පුළුවන් තියන්න නැතුව ඉන්නේ කාරක ඇවිදින් ඒකට සම්බන්ධ නොවි අතහරින්න වෙනවා. ඒකට සම්බන්ධ නොවි අතහරින්න මොකද්ද පුළුවන්කම තියෙන්නේ? ඒක දැන් එකක් නෙමේ පරණ හදාගත්ත දෘෂ්ටියක් මතයක් කියලා තේරුම් ගත්තාම ඒකට එකතු වුණොත් මම හැදෙනවා කියලා තේරුණොත් එහෙම. නමුත් යද් අතීතම් පහීනන්තං කියලා කියන එකේ තේරුම ඒක ප්‍රහීන වූ දෙයක් අපිට මේ හිතෙන් අරගන්න කියලා. එහෙනම් ඒකට එකතු නොවෙන්න වෙනවා. එකතුනොත් වේදනා තණ්හා උපාදාන වෙන එකතුනේ නැත්නම් පරණ එකට එකතු නොවි අපි වර්තමානයේ ජීවත් වෙන්න ඕන කියලා කියන්නේ ඇයි? මේ ස්කන්ධ පංචකේව දෙකක් අතරක් තියෙනවා. අරක ආවට ඊළඟ එකට ගන්න නැතුව ඉන්න පුළුවන් නම් අපට එයාට යන්න වෙනවා. එයාට පාවාඩේලු වෙන්නේ අපි අනාගතය සඳහා. මෙන්න මේ විදිහට අපේ ජීවිතය තුළ බාහිර ලෝකෙන් අනිත් පුද්ගලයන් සමග පුද්ගලයන් වශයෙන් කටයුතු කරන අතර ඒක නරකට පනින්න බෑ හොඳ වෙන්න ඕනේ. නරකට පනින්න බෑ ඒක හොඳ. නමුත් ඒකේ චිත්තාභ්‍යන්තරය තුළ ලෝභයක්, ද්වේෂයක්, ඊර්ෂ්‍යාවක්, කපටිකමක්, අනුන් රැවටීමක් මම ළඟදී වචනයක් හදනවා මේකට නංගි පෙන්වන අක්කාදීමක් වෙන්න බෑ කියලා. අපි කිමුක අක්කයි නංගි දෙන්නෙක් ඉදරලා ඉන්නවා. අක්කා වයසයි ලස්සනත් නැහැ. නංගි ලස්සනයි. එඳ දෙන්න පෙන්නනකොට නංගි පෙන්නනවා. දෙනකොට අන්දෝල අක්කා දෙනවා. රවට්ටලානේ ඒකට තියෙන්නේ. නංගි තමයි පෙන්නන්නේ විකුණන්නේ නමුත් දීලා තින්නේ අක්කා.
ඔය රටේ පවතින යම් යම් ක්‍රියාකාරකම් තුළ පෞද්ගලික වාසි කාට හරි ලබා ගන්නවා ලැබෙනවා කියලා පෙන්වන්න කැමති නැහැ දෙන අය. ඒක මහජන අවශ්‍යතාවයක් මෙහෙවරක් වශයෙන් තමයි පෙන්වන්නේ. ඒක තමයි නංගි පෙන්ලක් අදිනවායි කියලා කියන්නේ. මිනිස්සුන්ට යහපතක් බව පෙන්වන්නේ. නමුත් යතුලෙන් ආත්මාර්ථයක් සපුරාගෙන තියෙන්නේ. මේවා බෑ නිවන් මාගේ. ඒක තමයි බොහෝ එබඳු අය නාමික බුදු සමයකට සීමා වෙලා ඉන්නේ. අපි කියන පැත්තට එන්නේ නැහැ. අපි ඉන්න බව දන්නෙත් නැහැ ලෝකේ රටේ. තථාගත බුදුරු හෙළි කරවා දාව නිවන් මාගේ ලෝකෙට හෙළි කරමින් මිනිස් සමාජයක් හදන්න අපි මහන්සි වෙනවා කියන එක ඇහෙනවා ඇති, පේනවා ඇති, නමුත් දන්නේ නැහැ වගේ ඉන්නවා. අර කියමනටත් කියන්නේ බොරුවට නිදාගත්තම ඇහැරවන්න බෑ කියලා. ඇත්තට නින්ද ගියාම නේ ඇහැරෙන්නේ. අන්න ඒ වගේ. ඒවා අපට ගැටලු නෙමෙයි. නමුත් මිනිස් සමාජයක් හැදෙන්නට මිනිසාගේ චිත්තාභ්‍යන්තරයේ ආත්මාර්ථය පරාජය විය යුතුයි. ඒකට වැටකටු තියෙනවා, පව්පින් විපාක විශ්වාසයෙන් බාධාවක් තියෙනවා, නීතියෙන් බාධාවක් තියෙනවා. නමුත් ධර්මයෙන් ඒක මිය යන්න ඕන. එහෙනම් අපට මේ කාරණාවේදී වැටහෙන්න ඕන දේ මොකක්ද? භාවනාව කියන්නේ හැම එකක්ම වඩනවාට, නමුත් විදර්ශනාව යනු මේ වර්තමාන මොහොත උපදි නිදාන නොකර අවසන් කිරීම. එතකොට මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධයක් නොවි අවසන් වෙනවා. පංචස්කන්ධයක් හටගෙන අවසන් වෙනවා. උපාදාන නොවි අවසන් වෙනවා. වීරියක් ඕන නැද්ද? සිහියක් ඕන නැද්ද? සසර බය දැක්කහම නේද අර අපාය යන්න තියෙන බය දැක්කම නේද ඒවට කැමති වෙන්නේ නැත්තේ? ඒ වගේම බණ තේරෙන්න ඉස්සෙල්ලා අවදි කරගත්තා නම් ඒවැ මානසික දුකත් ටිකක් කල් විඳින්න වෙනවා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි දක්වා විඳින්න වෙනවා. නමුත් දැන් ගිනිමෙල් වලට පිච්චිලානේ ඉන්නේ. එහෙනම් කලාමැදිරි එළියට බයයි. අන්න එහෙම අප විසින් අපව ගලවා ගැනීම මේකේ තියෙන්නේ. අප විසින් අපව අමාරුවේ දමා ගැනීම. සිතට වහල් වී, ලෝභයට, දේශයට, මෝහයට වහල් වී අප විසින් අපව අමාරුවේ දා ගන්නවා. හෙවත් භව ගමන හදා ගන්නවා. නමුත් මේ කාරණාව තේරුණා නම් කෙනෙකුට මේ සංයෝජනය වීම නතර වෙනවා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාවස කැඩුනහමනේ අපාය යන්නේ නැහැ කියන්නේ. බැඳෙනවා නම් යන්නේ. දැන් බැඳෙන්නේ කඩන්න පටන් ගත්තාම පටිසෝතගාමී වුණාම. තවකට ඉතින් ওই පිළිබඳව උපාදානය පිළිබඳව ශ්‍රද්ධාවෙන් දකින සහ ප්‍රඥාවෙන් දකින කියන ආර්ථයෙන් ආර්ය මාර්ග නො වූ සද්ධානුසාරී ධම්මානුසාරී කියලා වචන දෙකක් වෙනවා ඉස්සරහට යන කියන ආර්ථයෙන්. ඒ තේරෙන්න ඕන ඒක. කෝක කරන්නත් හරියට පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය නිර්වුල්වම තේරුම් ගන්න ඕන. නැත්නම් ලියන්න කියන්න ඇරුණාම වැඩේ වෙන්නේ නැහැ. මෙබැවින් මේ ස්වකීය ජීවිතය තුළ අර යුතුයකම් ඉටු කිරීම කියන්නේ පව් නෙමෙයිනේ. අන්න ඒකයි යහපත් දේවල් වලට බාධාවක් නැහැ කියලා කියන්නේ. නමුත් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කපටිකම, පලි ගැනීම ආදී දේවල් කරන්න බෑ මේ මාර්ගයේ. එතකොට උපදි නිදහනා අපායට යන පාර හැදෙනවා. එතකොට පරත්තම් පටිපජ්ජ නෙමෙයි පරාහිත පිණිස ජීවත් වෙන කෙනෙක් වෙනවා. පරාහිත පිණිස ජීවත් වෙන කෙනා අපායට යන්න පාරම් පරහිත පිණිස ජීවත් වෙන්න ගියොත් ඒකේ සතුටක් තියෙන්නේ. එනිසා මා දකින්නේ නැහැ බුදු සේසනාව තුළ මිනිස්සෙකුට කරන්න තියෙන යහපත් කාරණා කිසිවකට වැට බැඳලා තියෙනවායි කියලා. ඒවා ටිකක් අර මේ මගේ වතනින් කියනවා නම් දුන්නම ලැබෙනවා කියන අර්ථයෙන් ඉන්නවනෝ ලබන්න දෙනවා බවට පත් කරගන්න හොඳ නැහැ. එතකොට ආයෙත් ආපහු ආත්මාර්ථකාමී වෙලා. මෙන්න මෙසේ පංච ස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් වෙන බව තේරුම් ගත්තාම පංච උපාදානස්කන්ධය සතරට හේතු විතරන එක සක්කාය දිට්ඨිය බව තේරුම් ගත්තාම ඒකේ පංච උපාදානස්කන්ධය දුක බවත් පංච උපාදානස්කන්ධයට හේතුව තණ්හා උපාදාන භව වීම බවත් නැති වූ තැන තණ්හා උපාදාන බව නැති වූ තැන බවත් මාර්ගය
අල්ලා නොගැනීමෙන් තණ්හා උපාදානව නැති කිරීම මාර්ගයේ බවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුස්සත්‍ය පංච උපාදානස්කන්ධය තුළ දැක ගන්න. සියුම් තැනක්. ඒ අවබෝධය පුළුල් කර ගැනීමට අවශ්‍ය පදනම දමා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වයේ දරනු ලබන්නේ දර්ගා නගරයේ කොටපිටිය රත්නවිලා නිවසේහි පදිංචි GID කීර්ති ධර්මරත්න මහතා සහ අඹවලගේ ශ්‍රියාන්ද සිල්වා මහත්මිය යන යුවළ විසිනි. අරමුණු අතර අවසරයි පින්වත් නිමරේ ධම්මවන් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භව සහ චිරජීවනයේ උදා වේවා. 1956 ඔක්තෝබර් මාස 14 දින අවුරුදු 52ක් ආයු වළඳා පරලොස්පත් වූ දර්ගා නගරයේ කොටපිටිය රත්නවිලා නිවසේ විසූ ගම්මන්පිල හිමියාගේ දොන් මෝනිස්සප්පුහාමි පියාණන්ටත් එම නිවසේ පදිංචි සිට අවුරුදු 92ක් ආයු වළඳා 2005 සැප්තැම්බර් මාස 24 වෙනි දින පරලොස්පත් වන්නට යෙදුනා වූ PAD සිසිලින් ජයවර්ධන වික්‍රමතිලක මෑණියන්ටත් 1999 ඔක්තෝබර් මාස 29 වෙනි දින පරලොස්පත් වූ හේනේගොඩ නෑබඩ විසූ විශ්‍රාමලත් ගම්පතියේ සයිමන්ද සිල්වා පියාණන්ටත් එම නිවසේ විසූ 2010 වෙනි නොවැම්බර් මාස 5 වෙනි දින පරලොස්පත් H ලීලාවති ද සිල්වා මෑණියන්ටත් එම නිවසේ පදිංචි සිට 2003 අගෝස්තු මාස 10 වෙනි පරලොස්පත් ඒ ජයසිරි ද සිල්වා සහෝදරයාටත් කොටපිටියේ පදිංචි සිට 1989 පෙබරවාරි මාස 4 වෙනි දින හදිසි අනතුරකින් පරලොස්පත් GID මහින්ද ධර්මරත්න විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂක හෙන්රි ගුණසිංහ විශ්‍රාමලත් වාරිමාර්ග ඉංජිනේරු GID ජයසේන ධර්මරත්න විශ්‍රාමලත් ගොඩනැගිලි පරීක්ෂක GID ඩොනල්ඩ් ධර්මරත්න විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ GID ආර්යසේන ධර්මරත්න යන සහෝදරවරුන්ටත් පින් ලබා ගැනීමට සුදුසු තැනක උපත ලබා ඇතනම් එහෙමයි. හොඳ මතක තියාගන්න ඕන කාරණයක්. මොකද මේ අනුමෝදනය අපි ළඟ තියෙන එකක් නෙමෙයිනේ. අපිට ඕන පින්කමක් කරන්න පුළුවන්, ලැබේවා කියන්න පුළුවන්. මොහොතේ සතුටු වෙනවා, සතුටු වෙනවා අනුමෝදති. දැකලාම සතුටු වෙන්න ඕන. දකින්න නම් පරදත්ත උපජීවියෙක්ම වෙලා ඉන්න ඕන මතක තියාගන්න. මේ උතුම් පුණ්‍ය කුසලයේ අනුමෝදන් වෙත්වා, භවගමන සුවපත් වෙත්වා. තව වචනයක් දාන්නම්. මතු උපදිනා ජීවිතයකදී ගෞතම සසුනත මිනිසත් බව ලබා සියලු දුක් කෙලවර කර ගැනීමට මෙම ධර්ම දානමේ පුණ්‍ය කර්මය පුණ්‍යානුමෝදනාව හේතු ආසනාව වේවා. පරලොවසෙපත් ඥාති වර්ගයා සුඛී සුවපත් වුන්ට සැපයට පැමිණේවා. ධම්මග විවර වේවා. මතු භවයකදී අනුග්‍රහක භවතුන්ට ඉහාත්ම වශයෙන්ම මේ කරුණ වටහා ගැනීම තුළ භවගාමිත්වය වෙනුවට භව නිරෝධගාමිත්වය වටහාගෙන නිවෙන සැනසෙන දිවයිනට හිමිකම් කියන්නට මග පෑදේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න, අදිෂ්ඨාන කරගන්න. සබ්බිහිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ